සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි පාපෝපි පච්චති භද්‍රං යාව පාපං නපච්චති යදාච පස්සති පාපං අත පාපෝ පාපානි පස්සති භද්‍රෝපි පස්සති පාපං යාව භද්‍රං නපච්චති යදාච පච්චති භද්‍රං අත භද්‍රෝ භද්‍රානි පස්සති. මේ ගාථා රත්නයන් දෙක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනාථපිණ්ඩික සිටුතුමත් සිටුතුමාගේ මාලිගාවේ හතරවෙනි වාහල්කඩේ අරක් ගත්ත දෙව්දුවත් අරමුණු කරගෙන තමයි දේශනා කොට වදාළේ. අනාථපිණ්ඩික සිටුතුමා පිළිබඳව අපේ පින්නතුන් බොහෝ කරුණු අහලා තියෙනවා. මේ ශාසනයේ අපේ බුදුරජාණන් වහන්සේගේ ගිහි අග්‍ර උපස්ථායක හැටියට කටයුතු කරන්නට යෙදුණා. ලෞතර ශාසනය වෙනුවෙන් විශාල වශයෙන් මිල මුදල් වියදම් කළා. ප්‍රමාණය බැලුවේ නැහැ කවදාවත්. බුදුරජාණන් වහන්සේට ආරාමයක් හදලා පූජා කළා. රන් කහවණු 54 කෝටියක්. රන් කහවණු 54 කෝටියක් කියලා කියහම අපේ රුපියල් බවට පත් කළොත් කොයිතරම් මුදලක්ද කියන කාරණා අපිට තේරෙන්නේ නැහැ. සෑම දවසකම තමන්ගේ ගෙදර දානශාලාවක්. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් දන් දෙනවා. දුගී මගී යාචකාදීන්ටත් දන් දෙනවා. ඒ සඳහා බොහෝම වියදම් කළා. පිනතුනේ දීර්ඝ කාලයක් මේ විදිහට බොහෝසේ වියදම් කරගෙන සිටුතුමා දන් දුන්නා. දවසකට යටත් පිරිසෙන් 3 සැරයක් බුදුරජාණන් වහන්සේ දකින්නේ විහාරයට යන්නේක අනාථපිණ්ඩික සිටුතුමාගේ සිරිතක් වෙලා තිබුණා. සඳහන් කරනවා ඒ යන වෙලාවට නිකන් ගියේ නෑ කවදාවත් කියලා. මොකද සිටුතුමා එනවා දකින්නකොට ලාබාල සාමණේරයන් වහන්සේලා නවක භික්ෂූන් වහන්සේලා සිටුතුමා ළඟට යනවා. මොනවද ගෙනාවේ කියලා. හරියට තාත්තා ළඟට දරුවෝ දුවගෙන එනවා. සඳහන් කරනවා උදේ දානේ වළඳන්න කලින්
සිටුතුමා විහාරයට යනවන කැඳ කැවිලි වගේ දේවල් අරගෙන යනවා කියලා. උදේ දානේ වැළඳුවාට පස්සේ යනවන ඒ වෙලාවට උක් කකුරු ආදී තවත් ප්‍රණීත දේවල් අරගෙන යනවා. හවසට යනකොට සුවඳ මල් සුවඳ විලවුන් වර්ග ඒ වගේම වස්ත්‍ර ඒ වගේ දේවල් අරගෙන ගිහිල්ලා පිළිගන්නවා. ඒ හින්දා යන කිසිම මොහොතක නිකන් ගියේ නෑ. ඉතින් මෙහෙම කටයුතු කරමින් දන් දෙමින් කාලය ගත කරනකොට අනාථපිණ්ඩික සිටුතුමාගේ මහා ධනස්කන්ධය ඉවර වුණා. ෂය වෙලා ගියා. දැන් බොහොම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. වෙනද දුන්නා වාගේ ප්‍රණීත දන් දෙන්න තරම් ලොකු ආර්ථික ශක්තියකුත් මේ කාලේ සිටුතුමාට නැහැ. පිළිතුරේ මෙන්න මේ කාලේ එක දවසක් බුදුරජාණන් වහන්සේ සිටුතුමාට කතා කළා. කතා කරලා අහනවා මහසිතාණෙනි දැනුත් දන් දෙනවද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා එහෙමයි ස්වාමීනි මම දැනුත් දන් දෙනවා. හෙටත් දන් දෙනවද? ස්වාමීනි අමාරුයි. නමුත් මේ දන් දෙන එක නතර කරන්නේ නැහැ. යන්තමකින් හරි මම දෙනවා කියලා සඳහන් කළා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහසිතාණෙනි යන්තමකින් හරි දන් දෙනවා කියලා ඔබ සඳහන් කළා. නමුත් කවදාවත් හිතේ දුකක් තියාගන්න එපා. ඔබේ දාණය යන්තමකින් දුන්නත් එය හරි ප්‍රණීතයි. රළු විදිහට දුන්නත් ඒක හරි ප්‍රණීතයි. යන්තමකින් දුන්න රළුවට දුන්න කියලා කවදාවත් හිතන්න එපා. හේතුව සිත පහදාගෙන බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා අරමුණු කරගෙන මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා අරමුණු කරගෙන ඔබ යන්තමකින් නමුත් දෙන මේ දාණය අතිශයින්ම මහත්ඵලයි. මහානිසංසදායකයි. ඒ නිසා ඒක යන්තම් දෙන දානයක් නෙමෙයි. ඒක මහා ශ්‍රේෂ්ඨ දානයක්. බුදුරජාණන් වහන්සේ එහෙම සඳහන් කරලා සිටුතුමාගේ හිත හදලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහසිතාණෙනි මම ලෞතර බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන කාලේ වේලාම බ්‍රාහ්මණ වෙලා හිටපු අවදියේ මම දන් දෙනකොට මුළු ජම්බු දීපයම කැඳවල අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් එක දිගට දන් දුන්නා. මුළු දඹදිවටම දන් දුන්නා. නමුත් ඒසා දීර්ඝ කාලයක් දන් දෙනකොට මගේ දාණය පිළිගන්න නියම සුදුස්සෙක් මට හම්බුනේ නෑ. තිසරණ ගත උපාසක කෙනෙක්වත් මට අවුරුදු 7යි මාස 7යි දවස් 7 තුල හම්බුනේ නෑ. ඒ දාණයට මොනවද පූජා කළේ? පිළිතුරේ සඳහන් කරනවා රිදී පිර වූ රත්තරන් පාත්‍ර 84000ක් දන් දුන්නා. රිදී පුරවපු රත්තරන් පාත්‍ර 84000ක් දන් දුන්නා. රත්තරන් පුරවපු රිදී පාත්‍ර 84000ක් දන් දුන්නා. ඊළඟට සඳහන් කළා අමුරන් පිර වූ කස්ලෝ පාත්‍ර 84000ක් දන් දුන්නා. සියලුම ස්වර්ණාලංකාර ඇති රන් දද ඇති රන් රසු දැලින් ගැවසූ ඇත්තු 84000ක් දන් දුන්නා. රත්තරන් කොඩිත් සමග රත්තරන් දැල් වලින් වහලා
ඇත්තු 84000ක් දන් දුන්න කියලා සඳහන් කරනවා. සිංහහම්, ව්‍යාග්‍රහම්, දිවිහම්, පඬු ඇඹුල් ඇතුළු රනින් අලංකාර කළ රන් දද ඇති රන් රසු දැල් වලින් වහපු රත 84000ක් දන් දුන්න කියලා කියනවා. ඊළඟට කියනවා දුහුල් රෙදි ඇතුළු කස්ලෝ කොසු ඇති දෙනුන් 84000ක් දන් දුන්න කියලා. සියලුම ආභරණ වලින් සරසපු කන්‍යා ලඳුන් 84000ක් දන් දුන්න කියලා කියනවා. කොඳු පළස් සුදු ඇතිරි ඝන එළුළුම් ආදීන් සැකසු ඝන පුක් එළුළුම් ආදී ඇතුළු කෙසෙල් මුවසමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත නොයෙක් ආකාරයෙන් සරසූ 84000ක් පළස් දන් දුන්න කියලා සඳහන් කරනවා. සියුම් කොමුපිලි, කෝසෙය්‍ය පිලි, කම්බිලි, කපුපිලි කෝටි 84000ක් වස්ත්‍ර දන් දුන්න කියලා කියනවා. එදා තිබිච්ච උසස්ම වස්ත්‍ර ගැන මේ කියන්නේ. කොමුපිලි, පටපිලි, කෝසෙය්‍ය පිලි ඒ කාලේ තිබිච්ච ඊටාම උසස් වස්ත්‍ර. සඳහන් කරනවා කොච්චරක් දන් දුන්නද? ආන් එවන් වස්ත්‍ර කෝටි 84000ක් දන් දුන්නා කියලා. ඊළඟට නැවතත් සඳහන් කරනවා ගංගාවල් මෙන් ගලාගෙන යන ආහාර පාන. කෑව යුතු දේවල්, බීව යුතු දේවල්, खाद्य බෝධ්‍ය මෙතන ලෙය්‍ය කියලා වචනයක් තියෙනවා. මේ ලෙව කාලා රස බලන දේවල් ලෙය්‍ය කියලා කියන්නේ. ඊළඟට පෙය්‍ය කියලා සඳහන් කරන්නේ අපි අර සූප්පු කරනවා උරා බොනවා වගේ කියන දේවල්. ආන් ඒ වගේ නොයේක් ආහාර ගංගා ගලනවා වගේ ඇති තරම් ඕන කෙනෙකුට මදින්නේ. මං එහෙම දන් දුන්නා මහරජා. නමුත් මට එක තිසරණ ගත උපාසකයෙක්වත් හම්බ වුණේ නෑ මගේ දානෙ දෙන්න. එතකොට ඒ දුන්න දාණයට වඩා 7 අවුරුදු 7 මාසයයි 7 දවසක් දුන්න මේ දාණයට වඩා එක සෝවාන් වහන්සේ නමක් වැළඳවීම ඉතාම මහත්ඵලයි. එක සෝවාන් වහන්සේ නමකට එක වේලක් දෙන දාණය අර මහා දාණයට වඩා මහත්ඵලයි. එහෙමනම් මහසිතාණෙනි දුකට නම් පත් වෙන්න එපා. යන්තමින් දෙනවා කියලා කීවට රළු විදිහට දෙනවා කියලා කීවට ඔබ කාටද දන් දෙන්නේ? බුද්ධ ආදී ආර්ය උත්තමයන් වහන්සේලාට දන් දෙන්න. ඒ නිසා ඒ දානේ සුළු බවක් නම් ඇත්තේම නෑ. අල්ප බවක් නම් ඇත්තේම නෑ. සිත පහදවාගෙන ඔබේ දානේ ඒ විදිහටම පූජා කරන්න. සිටුතුමාගේ සිත සනසවලා නමුත් මේ දානේ ආනිසංස පැහැදිලි කළා. පින්නතුනි මෙන්න මේ කාලේ සිතානන්ගේ මාලිගාවේ 4 වෙනි දොරටුවේ එක දිව්‍යාංගනාවක් කියනවා. ඒ කියන්නේ 5 වෙනි දොරටුවේ පළවෙනි දොරටුවෙත් ඉන්නේ ඇති. දෙවෙනි දොරටුවේ 3 වෙනි දොරටුවෙත් ඉන්නේ ඇති. මේ කතා කරන්නේ 4 වෙනි දොරටුවේ හිටපු දිව්‍යාංගනාව ගැන. මේ දිව්‍යාංගනාව කල්පනා කළා සිතානෝ හැමදාම දන් දුන්නා. සිතානන්ට හොඳට ධනෙ තියෙන කාලේ අපේ වචන අහන්නේ නැහැ. නමුත් දැන් හොඳටම දුප්පත්. සිටුතුමාට අවවාදයක් කරන්න හොඳම කාලේ. මොකද මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්යයන් වහන්සේලා මේ මාලිගාවට නිතරම වඩිනවා. ඒ වඩිනකොට මේ ආරක්ෂක දෙවිවරුන්ට තමන් ඉන්න තැන්වල පහසුවෙන් ඉන්න බෑ.
මොකද මහා ගුණ කදම්බයන්ගේ තියෙන තේජස නිසා උන්වහන්සේලා වැඩම කරලා මාලිගාවේ ඇතුලේ පහළ ආසනවල වැඩ හිටියාම ඉහළට වෙලා ඉන්න බෑනේ. ඉතින් ඒ නිසා කොහාට හරි අයින් වෙන්න වෙනවා. ඉතින් ඒක හැමදාම කරදරයක්නේ. නමුත් සිටුතුමාට මේක ඒ කාලේ කීවට සිටුතුමා කවදාවත් ඒක හිතන්නේ නැහැ. දැන් හොඳම කාලේ. පින්නතුනේ අපිට වුණත් එහෙම. පිරිස් බලයේ තියෙනකොට, ධන බලයේ තියෙනකොට වෙන කවුරුවත් කරන අවවාද අනුශාසනා අපි පිළිගන්නේ නැහැ. හැබැයි අපිට හොඳටම බැරි අවස්ථාවක් ආපුහම කවුරු හරි කිව්වොත් මං ඕකට ක්‍රමයක් කියන්නද කොහොම හරි ආපහු හිටපු තැනට එන්න ඕන නිසා සමහරට Tamanට වඩා වයසින් බාල කෙනෙක් කීවත් ඒ අවවාදයට කන් දෙන්න නැමෙනවා. දෙව්දුවත් කල්පනා කළා දැන් සිටුතුමාට යමක් කියන්න ඕනේ කාටද? සිටුතුමා නිදාගත්තට පස්සේ සිරියහන් ගබඩාවට ඉහළින් අහසේ දිලිසි සිටුතුමාට පෙනී හිටියා. සිටුතුමා හව කවුද උතන? සිටුතුමනි මම 4 වෙනි දොරටුවේ ඉන්න දිව්‍යාංගනාව. දැන් මෙහෙම කියහම එහෙම ගෙවල් වල දොරටුව ළඟ දෙවියෝ ඉන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් කෙනෙකුට ඇති වෙන්නත් පුළුවන්. අපි සමහර වෙලාවට පින් දෙනකොට සියලු දෙවියන්ට පින් දීලා අපි පින් දෙනවනේ අපගේ ආරක්ෂක දේවතාවුන් වහන්සේලාද කියලා. එතකොට ආන්ගේ ආරක්ෂක දෙවියෝ තමයි මේ ඉන්නේ. සිටුතුමාගේ පුණ්‍ය මහිමය ඊටාම ඉහළයි. එතකොට අදත් ඒ වාගේ මහ පුණ්‍යවන්තයෝ ඉන්නවනම් ඒ පුණ්‍යවන්තයන් කෙරෙහි පිහිටපු ආරක්ෂක දෙවියෝ ඉන්නේ. නමුත් එහෙම නිතර පේන්නේ ඉන්නේ නෑ කරදරයක් දුකක් වෙනකොට බේරගන්න ආරක්ෂා කරගන්න ආරක්ෂක දෙවියෝ. අපේ මහා බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩිනකොට මේ සක්වලේ 4 වරන් දෙවියෝ බෝසත් මවගේ බෝසතාණන් වහන්සේගේ ආරක්ෂාව උදෙසා මහා මායා දේවීන් වහන්සේගේ කුටියටම ඉතින් ඒ ඊටාම ප්‍රබල දෙවියෝ 4 වරන් දෙවියෝ කියලා කියන්නේ එක්කෙනෙක් යටතේ පාලනය වෙන පිරිස කෝටි ලක්ෂයක්. එතකොට එක දෙවි රජෙක් කියලා කියන්නේ කෝටි ලක්ෂයක නායකයා. නමුත් බෝසතාණන් වහන්සේගේ ආරක්ෂාවට එන්නේ ඒ නායකයාගේ සේවකයෝ නෙමෙයි කෙලින්ම මහ රජුරුමයි 4 දෙනාම. මේ සක්වලේ 4 වරන් දෙවියෝ කුටියටම ඇවිල්ලා ආරක්ෂාව සලසනකොට සඳහන් කරනවා 10000ක් සක්වලේ 40000ක් 4 වරන් දෙවිවරු එක දිගට කඩු අරගෙන ආරක්ෂාව සැලසුවා කියලා. ඒ මහ බෝසතාණන් වහන්සේගේ තියෙන අසීමාන්තික පුණ්‍ය මහිම. එහෙනම් තවත් පුණ්‍යවන්තයන්ගේ ආරක්ෂක දෙවියෝ ඉන්නවා. අපි ඔය ධර්ම දේශනා අහනකොට සේතච්ඡත්‍රයේ හිටපු දෙවියෝ ගැන එහෙම නොයෙක් තැන්වල අහනවා. ඒ පුණ්‍යවන්තයන්ගේ ආරක්ෂක දෙවියෝ. එහෙම දිව්‍යාංගනාවක් තමයි මේ කතා කරන්නේ. කතා කරලා අහනවා සිටුතුමනි මම අහවල් දොරටුවේ ඉන්න ආරක්ෂක දෙවන දිව්‍යාංගනාව. සිටුතුමා අහනවා මොකටද මෙහාට ආවේ කියලා. මෙතෙන්ට ආවේ මොකටද? ඒ වෙලාවේ සඳහන් කරනවා ඔබට අවවාදයක් දෙන්න. හොඳයි කියලා කිව්වා. දැන් දිව්‍යාංගනාව කියනවා මහසිතාණෙනි ඔබ මෙතෙක්කල් ඉදිරිය බලන්නේ නැතුවම දන් දුන්නා. වියදම් වෙන ප්‍රමාණය කොච්චරද කියලා හිතුවේ නෑ. සමහර දවසක ආදායමට වඩා ඔබ වියදම් කරනවා. දැන් ඔබ ඊටාම දුක්ඛිත තත්ත්වයට පත් වෙනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඇතුළු ඒ මහා සංඝරත්නයට දන් දෙනකොට ඔබට සීමාවක් තිබෙන්නේ. නමුත් දන් දීලා මොනවද හම්බුනේ කියලා. මොකද්ද ලැබිච්ච ඵලය කියලා. කොයි ලබාපු දියුණුව කියලා. නමුත්
ඔබ ඒ කරපු අඥාන වැඩේ තාමත් කරන බවයි පේන්නේ. දැන්වත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඇතුළු ඒ සංඝයාට දන් දෙන එක නතර කරලා ඒ දන් දෙන්න වියදම් කරන මුදල ධනය උපයන වෙන වැඩපිළිවෙලකට යොමු කළොත් නරකද කියලා. ඇය බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ හරි මේ සංඝයා වඩින එක නවත්ත ගන්න. ඒ Tamanට පහසුවෙන් ඉන්නේ. ඒ වෙලාවේ සිටුතුමා කතා කරලා අහනවා "ටී මට ඕකද දෙනවා කියපු අවවාදේ" කියලා. ඔව් කිව්වා. කරුණා කරලා මේ මාලිගාවේ ඉන්න සුදුසු නෑ ඔබ. වහාම මගේ මාලිගාවෙන්ම පිට වෙලා යන්න. සිටුතුමා කියලා කියන්නේ සෝවාන් වහන්සේ. එවන් සෝවාන් උත්තමයන් වහන්සේ නමකගේ වචනය අහක දාන්න බෑ. සිටිදුවට කරගන්න දෙයක් නැතුව ගියා දරුවොත් එක්ක හිටියා. දැන් ඉන්න තැනක් නෑ. නගරාරක්ෂක දෙවියෝ ගාවට ගිහිල්ලා කිව්වානේ මං අතින් වරදක් වුණා. සිටුතුමාට කියලා මට ආයේ එතන වාසය කරන්න අවස්ථාව අරන් දෙන්න කියලා. නගරාරක්ෂක දෙවියෝ කිව්වා ඔබ කලේ වැරද්දක්. ඔබ එවන් සිටුවරයෙකුට නොකිය යුතු වචන ටිකක් කීවේ. මට බෑ ඒක කරන්න කියලා. සතරවරන් දෙවියෝ ගාවට ගියා. සතරවරන් දෙවියොත් එගේ කතාවට කන් දුන්නේ නෑ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ළඟට ගියා. සක්‍ර දේවේන්ද්‍රයොත් කැමති නෑ ඇයත් එක්ක ඇවිල්ලා සිටුතුමාට ඇයට සමාව ඉල්ලලා දෙන්න. මොකද ඇය කියපු වචන ටික ඒ තරම්ම බරපතලයි. මෙවන් ශ්‍රද්ධාවන්තයෙකුට බුදුරජාණන් වහන්සේට සංඝයාට දන් දෙන්න එපා කියන්නේ ඇයට කිසිම සුදුසුකමක් නැහැ. ඒ හින්දා සක්‍ර දෙවියෝ සඳහන් කළා සක්‍ර දේවේන්ද්‍රයෝ එන්නේ නැහැ. නමුත් අනුකම්පාව නිසා මම ඔබට උපායක් කියන්නම්. ඒක ගිහිල්ලා කරලා සමාව ඉල්ලගෙන කියලා. මොකක්ද කියලා? සිටුතුමාගෙන් අනික් වෙලෙන්දෝ ණයට ඉල්ලගෙන තියෙනවා 18 කෝටියක් මුදල්. ඔබ ගිහිල්ලා සිටුතුමාගේ මුදල් ලේකම්ගේ වෙස් අරගෙන ඒ වෙලෙන්දු ගාවට ගිහිල්ලා ඒ සල්ලි ටික එකතු කරගෙන ඇවිල්ලා ගබඩාවට දාන්න. සිටුතුමා නිදන්ගත කරලා තිබිච්ච 18 කෝටියක් ගඟට ඉවුර හේදිලා ගඟට ගහගෙන මුහුදට ගිහින් තියෙනවා. නිදන්ගත කරපුවා. ඒ මුහුදේ තියෙන 18 කෝටියක් ධනෙ ගෙනල්ලා ගබඩාවලට දාපන්. සක්‍ර දේවේන්ද්‍රයෝ කියනවා අන්න අහවල් තැන තියෙනවා හිමියන් නැති 18 කෝටියක් ධනෙ. ඒකත් ගෙනල්ලා ගබඩාවට දාන්න. දාලා ගිහිල්ලා සිටුතුමාට කියන්නේ වෙච්ච වරදට දඬුවමක් හැටියට 54 කෝටියක් මුදල් මං ගෙනල්ලා ගබඩාවට දැම්මා. මට සමා වෙන්න. සමා වෙලා මෙතන ඉන්න දෙන්න කියලා. ඇය එහෙම කරලා සිටුතුමාට ගිහිල්ලා කතා කළා. සිටුතුමා කල්පනා කළා කමක් නැහැ. ඇය වරදට දඬුවම් විඳලායි ඇවිල්ලා කතා කළේ. ඒ හින්දා ඇයත් එක්ක යා යුතුයි බුදුරජාණන් වහන්සේ ළඟට. එක් කරගෙන ගිහිල්ලා කාරණාව භාග්‍යතුන් වහන්සේට මතක් කළා. ස්වාමීනි මෑය මට මෙහෙම කිව්වා. නමුත් ඇගේ වැරද්ද ඇය පස්සේ කාලේ තේරුම් අරගත්තා. තේරුම් අරගෙන මගෙන් සමාව ඉල්ලුවා. මං කල්පනා කළා ඇය භාග්‍යතුන් වහන්සේට මුණ ගැස්සන්න. ස්වාමීනි ඇයට කරුණ පැහැදිලි කරලා දෙන්න. ආන් ඒ වෙලාවේ තමයි මේ ගාථා රත්නයන් දෙක දේශනා කොට වදාළේ. පාපෝපි පච්චති භද්‍රං යාව පාපං නපච්චති යදාච පස්සති පාපං අත පාපෝ පාපානි පස්සති. යම්තා පව නොපැසේ. ඒ කියන්නේ යම්තා පව බලවත් නොවන්නේද ඒ පව බලවත් නොවෙන තාක්කල් පුද්ගලයාගේ කුසල කර්මය ඒ විදිහටම විපාක දෙනවා. හැබැයි යම් දවසක අකුසලයේ බලවත් වන්නේද එදාට ඔහු ඊටාම දුක්ඛිත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක පළවෙනි ගාථාවෙන් දේශනා කොට වදාළා. දෙවෙනි ගාථාවේ සඳහන් කළා
යම්තාක් පින නොපැසේද ඒතා පින් කළ තැනැත්තාද අයහපතම දකි. පෙර පින් කරලා තියෙනවා. නමුත් තාම ඒ පින ඉස්මතු වුණේ නැහැ. ඒ පින ඉස්මතු නොවන තාක්කල් ඔහු අයහපතම දකි. හැබැයි යම් මොහොතක කුසලය ඉස්මතු වන්නේද එදා පටන් ඔහු අකුසලයේ යටපත් කරයි. එමනම් පින්තුනි යම් කෙනෙකුගේ පින ඉස්මතු වෙලා තියෙනවා. පව ඉස්මතු වෙලා නැහැ. මේ ලෝකේ ඉපදිලා මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. හොඳට ධන සම්පත් ලැබිලා තියෙනවා. දැසිදස්සු හම්බ වෙලා තියෙනවා. මාලිගාවල් වාගේ ගෙවල් තියෙනවා. සැප පහසු යාන වාහන තියෙනවා. දැන් මේ ඔක්කොම මොනවද? පෙර කරපු කුසල කර්මය ඉස්මතු වෙලා විපාක. හැබැයි ඕන් මේ කාලේ පින් කරන්නේ නැහැ. නොයෙක් නොකට යුතුයකම් කරනවා. අකට යුත්තෙන් තව ධනය හම්බ කරනවා. පස්කම් සැපේ වෙනුවෙන් සමහර අය රාරක්කු පෙරනවා. සමහර අය කුඩු වාගේ දේවල් විකුණනවා. සමහර අය නොයෙක් වංචනික ක්‍රියාවල යෙදිලා. සමහර අය ගණිකා නිවාස වාගේ වෛශ්‍යා නිවාස වාගේ යොදාගෙන විශාල වශයෙන් මුදල් හම්බ කරනවා. සමහර අය සත්ව ඝාතනයේ සත්ව ගොවිපොළවල් දවසකට දහස් ගණන් දසදහස් ගණන් සත්තු විකුණනවා. ලක්ෂ ගණන් කෝටි ගණන් අතට. ඊටාම සැපට ජීවිත. එතකොට ඔහුට ඉස්මතු වෙලා තියෙන්නේ මොකක්ද? පෙර කරන ලද කුසල කර්මය ඉස්මතු වෙලා තියෙන්නේ. යම් දවසක ඔහු කරන අකුසල කර්මය ඉස්මතු වෙන්න පටන් ගන්නේද මේ මහා ව්‍යාපාර බලාගෙන ඉන්නකොට කඩා වැටෙනවා. දවසින් දවස පාඩු ලබන්න පටන් ගන්නවා. එන්න පුද්ගලයා පහත් තත්ත්වයට වැටෙනවා. ඉඩ කඩන් විකුණනවා, යාන වාහන විකුණනවා, කඩසාප්පු විකුණනවා. අන්තිමට ජීවත් වෙන ගේ කෑල්ලට විතරක් ඔහු සීමා වෙනවා. සමහර වෙලාවට යන්න පරණ වාහනයක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. තවත් පව වැඩි වෙච්ච නිසා සමහර අය ඒ ජීවත් වෙන ගෙදර ජීවත් වුණාට සමහර වෙලාවට ගෙදරත් බැංකුවකටවත් උකස් තියලා මුදලක් අරගෙන ව්‍යාපාර වලට වෙච්ච ණය ගෙවනවා. එහෙම කඩා වැටෙන ජීවිතත් අපේ සමාජයේ අපි දකිනවා. සැප විඳින්නේ අකුසලයේ වුන් දාලා ගිහිල්ලා නැහැ. අපි සමහර වෙලාවට එහෙම අය දැක්කහම අපි කියනවා මේ මිනිස්සු මොන තරම් පව් කරනවද? පව්කාර ව්‍යාපාර කොච්චරනම් කරගෙන යනවද? නමුත් මේ මිනිස්සුන්ට දවසින් දවස හරියනවා. මල පිපෙනවා වාගේ වුන් දවසින් දවස සැපයෙන් සැපයට යනවානේ. නමුත් හොඳට සිල් ගුණ ආරක්ෂා කරගෙන මිනිස්සුන්ගේ හොඳ හිත රැකගෙන බොහොම ධාර්මිකව සාධාරණව කටයුතු කරන අපිට මේ තරම් කරදර. එහෙම හිතලා සමහර කෙනෙක් මේ ඔක්කොම දාලා ධර්මයට හැරෙනවා. ඇයි අපිට මේ තරම් කරදර? මනුස්ස ජීවිතයක් ලබලා දීලා තිබුණට ඉස්මතු වෙලා තියෙන්නේ පෙර කරපු අකුසල සමුදාය. හැබැයි අපි දකිනවා කලක යාචකයෙක් වගේ හිටපු කෙනෙක්. ඊටාම සුළුවෙන් ජීවත් වෙච්ච කෙනෙක්. පස්සේ කාලේ මහා කෝටිපතියෙක් වෙලා. ලොකු ව්‍යාපාරිකයෙක් වෙලා. අපි සමාජය කතා කරනවා මහා ධනවතුන්ගේ අතීතය හොයලා බලහම පුදුම විදිහට දුක් විඳලා ඔතෙන්ට ආපු කෙනෙක් කියලා. මොකද අකුසලයේ නිසා දුක් විඳ හිටියා. හදිසියෙම පෙර කුසල කර්මයක් ඉස්මතු වෙච්ච ගමන්ම ඒ දුක්ඛිත ජීවිතයේ පසෙක තියලා
යම් ව්‍යාපාරයක්ද කරන්නේ. ඊටාම පහ ව්‍යාපාර කියන්නේ සුළු ව්‍යාපාරයක් කරන්නේ. නමුත් මේ සුළු ව්‍යාපාරයත් ඔහුට හිටි ගමන් මහා ලාභ ලබලා දෙන ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඒ කුසලයේ ඉස්මතු වීමේ හැටි. එහෙනම් සංසාරේ කරගත් කුසල කරගත් අකුසල ඔබ අපි හැම කෙනා තුළම තියෙනවා. අපි කවුරුවත් මේ සංසාරේ පින් කර කර ආපු අය නෙමෙයි. කුසල් අකුසල් දෙකම කලවමේ කරලා තියෙනවා. සමහර කාලවල කුසල් විපාක දෙනවා. සමහර කාලවල අකුසල් විපාක දෙනවා. කුසල් විපාක දෙන කාලෙට ඊටාම සතුටින් ජීවිත ගෙවෙනවා. අකුසල් විපාක දෙන කාලෙට මානසික සිත් ඇවුල් පිරීලා ව්‍යාපාර කඩා වැටිලා සේවක සේවිකාවෝ දාලා ගිහිල්ලා දරු මල්ලන්ගෙන් බැනුම් අහනවා. ස්වාමි භාර්යාවන්ගෙන් ගුටි කනවා. ඊටාම දුක්ඛිත ජීවිත ගත කරනවා. මේකෙන් සංසාරේ දෝලණය වෙන හැටි. අපිට අද කුසලයේ විපාක දීලා බොහොම සැපට ජීවත් වෙන කාලේ අපි ළඟ වැඩ කරන සේවක සේවිකාවන්ට අපි හරියට තාඩන පීඩන කරනවා. ඔවුන් තලලා පෙළලා ඔවුන්ගෙන් වැඩ ගන්නවා. වෙලාවට වඩා වැඩියෙන් ඔවුන් තියාගෙන වැඩ කරනවා. නමුත් ඒ අතිරේකව අරගන්න වැඩවලට අතිරේක ගෙවීමක් නැහැ. සමහර වෙලාවට කීයක් හරි වැඩිපුර ඉල්ලන්නාම නොයේ බලය යොදාගෙන ඒ අයට පහර දෙන අවස්ථා අපි ජීවත් වෙන සමාජෙත් ඕන තරම් දකිනවා. හැබැයි කුසලය ඉස්මතු වෙලා තියෙන නිසා ඔවුන් ඒ කොව්ව කළත් විපාක දෙන්නේ නැහැ. ඒ කුසලයක් ඉස්මතු වෙලා තියෙනවා. හැබැයි අද නොහිතා කරන මේ හැම අකටයුත්තක්ම දවසක අනිවාර්යෙන් විඳවන්න සිද්ධ වෙනවා. කියන කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන මේ විශේෂයෙන් පැහැදිලි කරලා දෙන්නේ. අන්ත සදාහන් කළා පාපය විසින් කළ පව්කම යම් කලක දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මෙලවදී හෝ උපපජ්ජ වේදනීය අපරාපරි වේදනීය වශයෙන් පරලොවක හෝ විපාක දෙනවා. අකුසල කර්මයේ මේ ලෝකෙම විපාක දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මරණයෙන් පස්සේ දෙවනි ආත්ම විපාක දෙන්නත් පුළුවන්. දෙවනි ආත්ම විපාක නුදුන්නොත් තුන්වෙනි ආත්මෙ ඉඳලා නැම කාලික නැම දවසක විපාක දෙන්න පුළුවන්. ඒ පාපේ හැටි. කුසලයේ හැටිත් පින්නතුනි එහෙමම තමයි. එහෙනම් අද යම්සේ මේ ජීවිතේ සැපක් විඳිනවද තව කෙනෙක් යම්සේ දුකක් විඳිනවද ඒ කොයි කාලේ කරපුවාද කියන කාරණාවක් අපි හරියට දන්නේ නැහැ. මොකද දෙවෙනි ආත්ම භාවයේ විපාක දෙන දේවල් තියෙනවා. තුන්වෙනි ආත්ම භාවයේ ඉඳලා ඕනෑම දවසක ඕනෑම කාලයක විපාක දෙන දේවල් තියෙනවා. සසර ඒ තරම් අකුසලයේ භයානකයි. ඒ වුණාට පින්නතිනේ අපි කවුරුවත් කැමති නෑනේ මේ ඉන්න මට්ටමින් පල්ලහැට වැටෙන්න. අපි හැමෝම කැමති මීට වඩා ඉහළට යනවා. පහළට යන එක ගැන කල්පනාවක්. දුකට අකමැති වුණත් පෙර අකුසල් තියෙනවා නම් දුකට ගොදුරු වෙන්න වෙනවා. නමුත් අද තේරෙනවා නම් දුකට අකමැති බව මේ ජීවිතෙත් එහෙම විපාක දෙන අකුසල් නොකර කුසලයෙන් ජීවිත පෝෂණය කරන එක වටිනවා. එහෙනම් වැඩි වැඩියෙන් අද කරන හැම කටයුත්තක්ම සාධාරණ වෙන්න ඕන. අන්‍යයන්ගේ දුක, අන්‍යයන්ගේ වෙහෙස, අන්‍යයන්ගේ නැතිබැරිකම ඒ හැම එකක් ගැනම හිතන්න සිද්ධ වෙනවා. සේවක පිරිසක් ඉන්නවනම් හැම සේවකයෙකුටම සාධාරණව සලකලා සතුටු කරන්න ඕනේ. එදාට තමයි සංසාරේ මටත් කොතන ඉපදුණත් සුවසේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මේ සසර ආපදාවන්ගෙන්ම පිරීලා තියෙනවා. මේ ජීවිතේ පිරිසක් ගම් වතුරට අහු වුණාම, සුලිසුලකට අහු වුණාම,
ලැබුගින්නකට අහු වුණා අපි ආපදා කළමනාකරණය කියලා දෙයක් කරනවා. අපි කියන ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන. එහෙම තැනදී. එතකොට ඒ ගින්නට යට වෙලා, ජලයට යට වෙලා, හුළඟට අහු වෙලා, තියෙන දේවල් විනාශ වෙලා, එහෙම වෙච්ච ආපදා වෙච්ච අයට සලකනවා. දැන් එහෙම සලකන අයටත් සැලකුම් ලබන අයටත් තවත් ආපදාවක් තියෙනවා. මොකද්ද? ඒ තමයි මේ සසර ආපදාව. දැන් මේ ජීවිතයේ මුහුණ දෙන දේවල් වල ආපදා කළමනාකරණය කළාට අපේ සංසාරේ තියෙන ආපදාව කළමනාකරණය කරන්න ඕනේ අපිමයි. ඒ නිසා අනාගතේ කොච්චර කාලයක් ඉපදෙන්න වෙනවද දන්නේ ආපදාවන්ගේ අඩුවක් නෑ. ඒ නිසා ආපදා කළමනාකරණයට හොඳට සූදානම් වෙලා තියෙන එක අනාගත ආපදාවෙන් බේරෙන්න හරි වටිනවා. අනිත් කාරණාව තමයි පින්නතුනි මේ දුක් කරදර කම්කටොළු කියන දේවල් ජීවිතවලට එළඹෙනකොට සමහරට මේ ස්වාභාවික කරදරත් එනවා. අවුව නිසා, වැස්ස නිසා, සුළඟ නිසා කරදර. අපි ඒවට සූදානම් වෙනවා එන්න කලින්. නමුත් මරණය ඒක තමයි ජීවිතයේ තියෙන ලොකුම ආපදාව. හැබැයි එන දවස දන්නවද? අපි එන දවස දන්නේ නැහැ. සුලිසුලඟ එනවා කියලා ආරංචි වෙනකොට දවස් ගානකට කලින් අපි සූදානම් වෙනවා සුලිසුලකට මූණ දෙන්න. ගම් වතුරට මූණ දෙන්න සූදානම් වෙනවා. ඒ වුණාට කවුරුවත් දන්නවද අහවල් දවසේ මරණය එනවා කියලා? එන දවස එන වෙලාව දන්නේ නැති නිසා සූදානම් වෙලා තමයි ඉන්නේ. කොයි වෙලාවෙ ආවත් යන්න සූදානම්. නමුත් ලං වුණාට පස්සේ සූදානම් වෙන්න බෑ. එතකොට ජරාවටපත් වෙලා සමහර කෙනෙක් නැගිට ගන්න බෑ, ඇවිද ගන්න බෑ, වැඩක් කරන්න බෑ, නැමෙන්න බෑ, බිම ඉඳ ගන්න බෑ. නොයේ ප්‍රශ්න වල. අගේ ඉඳ මුලින්ම සසර ආපදාවට හොඳ කළමනාකාරීත්වයක් අපි තියාගන්න ඕනේ. එහෙනම් මේ ජීවිතෙත් මොනවද අපි කල්පනා කරගත යුත්තේ? අද මෙහෙම ජීවත් වෙන අය හෙට බොහෝම දුප්පත් වෙන්න පුළුවන්. අර පැරණි අය කිව්වා රජු දුගිය වෙනවා. දුගිය රජ වෙනවා. කොහොමද මේ මාරු වීම වෙන්නේ? සසර කුසල් සහ අකුසල්. අද මෙතන මෙහෙම හිටියට අපිට හෙට මොනවා වෙයිද? ලබන අවුරුද්දේ මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. පෙර අකුසල් තියෙනවා. ඒ අකුසලයේ ඈත් කරගන්න මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බොහෝම කුසල් තමයි රැස් කරන්න ඕනේ. මෙහෙම කුසල් කරන්න කාල හැමදාම එළඹෙන්නේ නැහැ. බුද්ධාන්තරයක ඉපදුනොත් විතරයි ඒක ගැන දැනගන්න. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනොත් අපිට ඔය මග කියලා දෙන්න කෙනෙක් නෑ. හොඳ නරක මොකක්ද කියලා අවබෝධ කරවන්න කෙනෙක් නෑ. ලෝකය නිතරම වැරද්දටම තමයි අපි අරගෙන ඉන්නේ. ඒක නිසා ලැබිලා තියෙන්නේ ඊටාම උසස් වකවානුව. අපිට උසස් වකවානුවේ ඊටාම උසස් ජීවිතයක් හම්බුණා. සම්මා දිට්ඨිකයි. දැන් මේ බුද්ධෝත්පාද කාලේ මිත්‍යා දෘෂ්ටිකව ඉපදිච්ච අය කොච්චරද? ඒ අය මේ කර්මයේ කර්මඵලයේ පිළිගැනීමක් නැහැ. කුසල් අකුසල් පිළිබඳව අවබෝධයක් නැහැ. කළොත් වරද. හිතුවොත් වැරදිද? ඒ ජීවිතේ තියෙන ඊටාම දුක්ඛදායක අනතුරුදායක තැනක. එක සූත්‍රයක සඳහන් කරනවා. එක බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. ගිහි බැඳීම් සහිතව සසර කෙරවල කරපු අය ඉන්නවද කියලා. එක්කෙනෙක්වත් නැහැ. ගිහි බැඳීම් සහිතව නිවන් දැකපු එක්කෙනෙක්වත් නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිහි බැඳීම් සහිතව සුගතියේ ගියපු අය ඉන්නවද?
ඒ වෙලාවේ සඳහන් කළා බ්‍රාහ්මණය 100ක් නෙමේ 1000ක් නෙමේ ලක්ෂ ගණන් ගිහි බැඳීම් සහිතව සුගතියේ ඉපදිලා තියෙනවා. ඒ කියන්නේ ගිහි ජීවිතයේ ඉඳගෙන හොඳට සිල් රැකගෙන පින් කරලා තියෙනවා. ඊළඟට මේ බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි අන්‍ය තීර්ථකයෝ කවුරුවත් සසරින් එතර වෙලා තියෙනවද? නෑ බ්‍රාහ්මණය. කිසි කෙනෙක් නෑ. ස්වාමීනි අන්‍ය තීර්ථකයෝ කවුරුවත් සුගතිගාමී වෙලා තියෙනවද? ආන් ඒ වෙලාවේ සඳහන් කළා බ්‍රාහ්මණය මෙතෙන් පටන් මහා කල්ප 91ක් මම ආපහු බලනවා. මේ මහා කල්ප 91ක් ඇතුලේ අන්‍ය තීර්ථක වෙච්ච එකම එක බ්‍රාහ්මණයෙක් විතරක් සුගතියේ ඉපදිලා තියෙනවා. මහා කල්ප 91කට. ඒ බ්‍රාහ්මණය කර්මවාදී ක්‍රියාවාදී තවුසෙක් කියලා. ඒ කියන්නේ මේ ලෝකේ හොඳ නරක කියලා දෙකක් තියෙනවා. එහෙම නැත්නම් පව පින කියලා දෙකක් තියෙනවා කියන එක පිළි අරගෙන තිබිලා තියෙනවා. අන් එහෙම එක්කෙනෙක් විතරක් සුගතියේ ගිහින් තියෙනවා. එතකොට ඔබ අන්‍ය තීර්ථකව ඉපදුනේ නැත්තේ පෙර සංසාරේ සම්මා දිට්ඨික වෙන්න බොහෝ කුසල් කරලා තිබුණ නිසා. හැබැයි සම්මා දිට්ඨික ජීවිත ලැබලත් අන්‍ය තීර්ථකයෝ වගේ ජීවත් වෙනවා නම් ලැබිච්ච ජීවිතයේ සාධාරණයක් කෙරෙන බවක් පේන්නේ නැහැ. එහෙනම් අනාථපිණ්ඩික සිටුතුමාගේ පෙර කරපු අකුසල ධර්මයන් විපාක දුන්න නිසා යම් ප්‍රමාණයක් වූ මහා ධනස්කන්ධය කෙටි කාලයකට ෂේ වෙලා ගියා. ඊට දුක්ඛිත විදිහට යන්තමින් දන් දෙන්නත් සිද්ධ වුණා. එහෙනම් එවන් මහා පුණ්‍යවන්තයින්ටත් එහෙම වුණා නම් අපේ ජීවිත කඩා වැටෙනවා කියන එක පුදුමයට කාරණාවක් නෙමෙයි.